අයිබෝන් රාත්‍රයේ 7 සතියන්ත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුරේන් සංජය පෙරේරා. මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත. කෑගල්ල නගරයේ ගින්නක් වෙළඳසැල් රැසකට හානි. ප්‍රචණ්ඩත්වය මැඩලමින් මහමැතිවරණය පැවැත්විය යුතුයි. පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් ප්‍රකාශයක්. ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු දැඩි ආරක්ෂාව මැද. ආණ්ඩුව සහ මහ බැංකුව අතර සංනිවේදන බිඳ වැටිලා. ආචාර්ය හර්ෂද සිල්වා කියයි. ජාතික රෝහලේ ලක්ෂ 79ක කොල්ල ඇල්ලූ බුද්ධි නිලධාරියා මරුට. තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමග ඇට්ලන්ටා පොලිස් ප්‍රධානී සිය දුහුරෙන් ඉල්ලා අස්වෙයි. මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. අද පස්වරුවේ කෑගල්ල මධ්‍යම වෙළඳ සංකීර්ණයේ ගින්නක් ඇති වුණා. කෑගල්ල මධ්‍යම වෙළඳ සංකීර්ණය මහල් දෙකකින් සමන්විතයි. පස්වරු 4ට පමණ ගින්න ඇති වූ බව සඳහන් වනවා. අප වාර්තාකරු පැවසුවේ ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වෙළඳ සැලක ගින්න ඇති වූ බවයි. පසුව එය ඉහළ මහලේ පුරා පැතිර ගොස් තිබුණා. බිම් මහලේ වෙළඳ සැල් කිහිපයකටද ගින්න පැතිරුණු බව සඳහන් වනවා. අප වාර්තාකරු පැවසුවේ මාවනැල්ල, කුරුණෑගල සහ මහනුවර නගර සභාවල ගිනි නිවීම් ඒකකද එහි පැමිණි බවයි. බෙරගල යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ කෑගල්ල පොලිසිය නිලධාරීන්ද ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු වලට එක්ව සිටියා. අද පස්වරු 6 වන විටත් ගින්න මුළුමනින් නිවා දමා නොතිබූ අතර පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණියා. මෙහිදී සිදු වූ හානි පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. ප්‍රචණ්ඩත්වය මැඩලමින් මහමැතිවරණය පැවැත්විය යුතු බව අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. මේ දිනවල දිවයිනේ විවිධ මැරවර සිද්ධීන් ඒ වගේම ප්‍රචණ්ඩත්වයක් සිද්ධ වෙන බවක් අපිට දකින්න ලැබෙනවා. මැතිවරණ කාලවකවානුවක් විශේෂයෙන් එළඹ තිබෙන මොහොතේ අපේ රට තුළ සාමය පවත්වා ගැනීමත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මර්ධනය කර ගැනීමටත් රජය මේ අවස්ථාවේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන කාරණය අපි විශේෂයෙන් සිහිපත් කරනවා. පසුගිය වකවානුවේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම අපිට දකින්න ලැබුණා. වර්තමානයේ නැවතත් ඒවා ඉද්ගත වෙනවා. ඒ වගේම අනෙකුත් කාර්යයන් මුල් කරගෙන ඒ ප්‍රචණ්ඩකාරීව ඒ ඝාතන සිද්ධ කරනවා, හොරකම් සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා මර්ධනය කර ගැනීමට රජයේ විශේෂ අවධානය යොමු කරන හැටියට ගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයටත් මේ අවස්ථාවේදී විශේෂයෙන් අපි සිහිපත් කර සිටිනවා. පොදු ගැටලුවක් ගැන කතා කරන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ කැස්බෑව පොදු සුසාන භූමියේදී. බිරිඳ, දරුවන්, නෑහිත මිතුරන් ඇතුළු බොහෝ දෙනා කම්පා කරවමින් ඔහු යළිත් නොඑන්නට මෙලෙස නිවසින් පිටව ගියා.
කොරෝනා වසංගතය නිසා ණය ආපසු ගෙවීම ප්‍රමාද වීමෙන් ගැටලුවකට මැදි වූ තම සගයෙකුට සහනයක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ ජයවර්ධන මහතා ඝාතනය කෙරුණා. දේහය කැස්වැව පොදු සුසාන භූමියට රැගෙන ආවේ රිය පෙරහැරකි. බිරිඳගේ හා දරුවන් තිදෙනෙකුගේ සිත්වල සදාකාලික මතකයක් තැන්පත් කරවමින් සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු මෙලෙස සිදු කෙරුණා. ලීසිං සීසර් මාෆියාව වහා නවතනු සුනිල් ජයවර්ධනට යුක්තිය ඉටු කරනු. අද දිවයිනේ ප්‍රදේශ රැසක මෙවැනි විරෝධතා පුවරු දක්නට ලැබුණේ ඝාතනයෙන් ලක් වූ සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන්. ඊඩෙක්ව සිටි ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු පිරිස් ඉල්ලා සිටියේ සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසයි. ගාල්ල අකුරල කහව එක්සත් ත්‍රිරෝධත හිමියන්ගේ සංගමය අද රථ පෙළපාලියකින් කහව මන්සන්දියට පැමිණ විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා නිහඬ විරෝධතාවක් ඇරඹුවා. රටේ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ ලීසින් මාෆියාවෙන් අපේ සභාපතිතුමාට මරුන් කන්න සිද්ධ වුණා. මේ රටේ ලියාපදිංචි විරෝධතා තියෙන ලක්ෂ 10ක් විතර මේ රටේ. ඒ ලක්ෂ 10ම මරුවා වගේ වැඩක් තමයි ජනාධිපති මේ වුණේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටක් එහෙම රටක් නෙවෙයි. පුත්තල මේ ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක්ද අද නගර මැදේ නිහඬ විරෝධතාවක නිරත වුණා. ඒක නිසා අපි කියන්නේ කරුණාකරලා ජනාධිපති අගමැතිතුමනි මේක බැංකු ක්‍රමයකින් මේ සිරිලකටම ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහකින් සහ ඇතුගල්පුර ත්‍රිරෝද රථ රියදුරන්ද නිහඬ විරෝධතාවක නිරත වූයේ කුරුණෑගලදී. මේ මිලේච්ච මැර ප්‍රහාරය අපි තරේ හෙලා දකිනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට තරේ ඉල්ලා සිටිනවා මෙවැනි ඝාතකයන් එතුමාව සාහසික ලෙස මරා දාපු ඒ මිනිමරුවන්ව එල්ලුම් ගහට නියම කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ආණ්ඩුව මූල්‍ය ආයතනවලට සිදු කරන නියෝග නිසි චක්‍රලේඛවලින් තොරව ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් ඒවා ක්‍රියාත්මක කළ නොහැකි බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ආණ්ඩුවයි ඒ කියන්නේ රජය ජනාධිපතිතුමා ඇතුළු සහ මහ බැංකුවයි අතර සම්පූර්ණයෙන්ම ඒ කොමියුනිකේෂන් එක බිඳ වැටිලා තර්ජනය කරලම කියනවා මගේ ඕඩර් පිළිපැද්දේ නැත්නම් මහ බැංකුවේයි බැංකුවලයි ඒ අධ්‍යක්ෂකවරු සීනියර් මැනේජ්මන්ට් එක අස් කරනවා කියලා කිව්වනේ අපි දැක්කා. එතකොට මහ බැංකුව කියනවා එහෙමනම් ඒක ලිඛිතව අපිට දෙන්න ඉදිරිපත් කරන්න මෙන්න මේකයි කල යුත්තේ කියලා. මහ බැංකුවේ අධිපතිවරයාගේ අත්සන යටතේ චක්‍රලේඛයක් හෝ නියෝගයක් බැංකුවල ප්‍රධානීන්ට ලැබුණ නැත්නම් ඔවුන්ට ඒක ක්‍රියාත්මක කරන්න නීතිමය හැකියාවක් නැහැ. ජනාධිපතිතුමාට ඒ නීති සම්පාදනය කරන්න අවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී මේ අපේ ව්‍යවස්ථාව තුළ නැහැ. අපි අභියෝග කරනවා බන්දුල ගුණවර්ධන මහත්තයාට පුළුවන් නම් අපිට පෙන්වන්න මහ බැංකුව විසින් නෛතිකව බැංකුව වලට ඉදිරිපත් කරලා තියෙන නියෝගය පොලිය අය කරන්න එපා කියලා මේ ලීසින් වල. එහෙම එකක් නැහැ. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය මැද පන්තියේ හිර වෙලා ඉන්න මේ පුද්ගලයන්ගේ ලීසින් එක, ලෝන් එක, ක්‍රෙඩිට් කාඩ් එකට ඇත්ත සහනයක් ලබා දෙන්න අපි ආණ්ඩුවට බල කරනවා. මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳවද හර්ෂද සිල්වා මහතා අදහස් පළ කළා. කම්කර දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවට අනුව සමහර ශේෂ්ත්‍රවල 190ක් දක්වා සේවකයන්ට වැඩ නැහැ, පඩි නැහැ. හරිනේ. හැබැයි ඔවුන්ගේ ලීසින් වාරිකය එනවා. ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් වාරිකය එනවා. ඔවුන්ගේ ණය වාරිකය එනවා. එතකොට රජය මේ සම්බන්ධයෙන් මොකද්ද අරගෙන තියෙන වැඩපිළිවෙල? අවම වශයෙන් මේ මාස
3ට හෝ 6ට අපිට පැහැදිලිවම පේනවා. අවම වශයෙන් මාස 3කට හෝ 6කට අපිට ණය පහසුකමක්, ඒ ලීසින් පහසුකමක්, ක්‍රෙඩිට් කාඩ් පහසුකමක් ලබා දිය යුතුයි රජය. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද ලීසින් ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඇදිරි නීතිය ලිහිල් කළා විතරයි, සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ වුණා විතරයි. ලීසින් මාෆියාව ඒ වාහන අයිතිකරුවන් පසුපස ගිහිල්ලා ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරමින් දැන් කොරෝනාවටත් වැඩිය භයානක ලෙස ඒ අය හැසිරෙන ජන සමාජය. වාහන උස්සන්, ත්‍රිරෝද රථ උස්සන්. එහෙම ත්‍රිරෝද රථ භාවිතා කරන පොඩි මිනිස්සු වෙනුවෙන් ඒ සංගමේ සභාපතිතුමා ගිහිල්ලා වෙන කෙනෙකුගේ වාහනයක් වෙනුවෙන් කතා කරනකොට, ඒක ආපහු ගන්නට කතා කරනකොට මෙරවර කණ්ඩායම් අධි ආරක්ෂිත ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ප්‍රචණ්ඩත්වයේ පාවිච්චි කරලා ප්‍රහාර එල්ල කරලා දරුවෝ 3 දෙනෙකුට පියෙක් අහිමි කරා. මේක තමයි ලීසින් සහනය. ජනතාව වෙනුවෙන් අර සහනය මේ සහනය ලබා දෙනවයි කියලා ජනතාව රවට්ටලා මිනිස්සෙකුගේ ජීවිතයකුත් අහිමි කරා. කන්තලේ වැලි ජාවාරම ඇත්තටම බලධාරීන්ගේ ඇස් ඇරුණාද? ක්ෂණයටතේ සිදුවන වැලි කැණීමක් නිසා සංවේදී පරිසර පද්ධතියක් ඇති සෝමාවතිය රක්ෂිතයේ හානිය පිළිබඳව අද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් නිරීක්ෂණය කළා. දූෂණය සහ පරිසර විනාශය. පරිසර වේදීන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශයේ කැණීම් විධිමත්ව සිදු නොවීම නිසා දැඩි පරිසර හානියක් සිදුවන බවයි. මහවැලි අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හා වනජීවී දෙපාර්තමේන්තුව මේ සඳහා බලපත්‍රයක් ලබා දී ඇත්තේ රාජ්‍ය ව්‍යාපෘතියක් ලෙසයි. අප වාර්තාකරුවන් පවසන්නේ ටිපර් හා ට්‍රැක්ටර් 400කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව වනාන්තරය මැදින් වැලි ප්‍රවාහනයේ යෙදෙන බවයි. ඊට අමතරව නියමිත ප්‍රමාණය ඉක්මවා කැණීම් සිදුවන බවද චෝදනා එල්ලවනවා. මේක අපි මැෂින් දාලා කපන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ වෙන්නේ. එතන ඔබතුමාලාගේ කවුරු හරි ඇවිල්ලා මේක මාක් කරලා තියෙනවද? ඔව්. අපේ භූවිද්‍යා පතල් කාර්යාංශයෙන් අපි මේක ලකුණු කරලා තියෙනවා උත්තර ප්‍රමාණයක් අයින් කරන්න ඕනි කියලා ඒක. ඒ කැණීම් කරනකොට ඔබතුමාලා ඒ මාක් කරලාද කැණීම් කරන්නේ? නිරන්තරයෙන්ම අධීක්ෂණ කටයුතු කරනවා. පළවෙනි දේ තමයි මහවැලි ගඟේ මුහුදට වැටෙන ස්ථානයේ ඉඳලා අපිට සීමිත ප්‍රමාණයක් තමයි කැණීම් කරන්න පුළුවන් උසස් දීලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම අපි අධීක්ෂණය කරලා කරොත් තමයි මේ කරදිය රට ඇතුළට එන වලක්ව ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කැණීම් කරනකොට යටින් ගන්න පුළුවන් ප්‍රමාණය කොච්චර පමණක්ද දැන්ට මේ කැණීම් වලට දීලා තියෙන්නේ? දීලා තියෙන්නේ කොච්චරද මේ වයිනින් දීලා තියෙන්නේ? ඇවරේජ් එහෙම නැහැ. දැන් වෙන තැන්වල එහෙම වෙනස් වෙනවා. සෝමාවතිය රක්ෂිතය තුළ මෙම කැණීම් සිදුවන්නේ මහවැලි ගඟ සහ සූර්යපුර ගම්මානය අතර ඇති ආරක්ෂක වේල්ලක් ඉදිකිරීමටයි. මෙම ප්‍රදේශයේ වැලි කැණීම් වලින් ලැබෙන මුදලින් ව්‍යාපෘතියේ කටයුතු සිදු කිරීම සැලසුමයි. විසඳුම තමයි මේ වෙලාවේ දෙන්න පුළුවන් දේ අර ආරක්ෂක බැම්ම ඉදිකරන එක. ඉතින් ඒක කඩිනම් කරන්න තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. ප්ලෑන් කරලා තියෙන්නේ ඇත්තටම මේ අවුරුද්ද අවසාන වෙනකොට මේ ගල් බැම්ම දාලා ඉවර කරන්න තමයි ප්ලෑන් කරලා තිබ්බේ. මම බලාපොරොත්තු වෙනවා ලබන අප්‍රේල් වෙනකොට මේ සම්පූර්ණ මේක ඉවර කරන්න පුළුවන්. ඒතර එතකම් මේ වැලි කැණීම් ටික කරනවා එහෙමද? ඔව් වැලි කැණීම් කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මොකද නිරන්තරයෙන් මේ වර්ෂාවත් එක්ක මේ වැලි ඩිපොසිට් වෙන එක සිද්ධ වෙනවනේ. එතකොට දාන මැෂින් ප්‍රමාණය වෙනස් වෙනවා. මේ අතර දේශපාලඥයින් මැදිහත්ව සිදු කරන බව කියන වැලි මාෆියාව ගැන ඊයේ මනම්පිටියේ කර්මාන්තයේ නිරත පිරිසක් හෙළි කළා. ඇතැම් දේශපාලඥයින්ගේ හිතවතුන්ට පමණක් වැලි ටිප ප්‍රවාහනයට ඉඩ සලසා ඇති බව එම මාධ්‍ය හමුවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණක්. මේ ගැනත් අද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සොයා බැලුවා. ඒ කියන්නේ වැලි අපිට ලැබෙන අසන්නේ 75 ප්‍රමාණයක් කොරෝනාවේ ටිපරතුන්ගේ සමගම දෙන්නේ. ඒකට එකලා සභාපතිවරයා හිට මම එකඟයි. ඒ වගේම ඉතුරු 125 අනිත් දෙන්න ප්‍රෝග්‍රෑම් ක්‍රමයක් ඇති කරන්න කියලා. අංගසමත්තුමායි ගෝලෙක් කියලා ටිකක් මෙහෙමයක් කඩනවා. මේ අතුම්සන් කියන රුපියල් 5000 දීලා මේ හැමෝම ගියා. රුපියල් 5000 දීලා මුකුත් වලින්නවා. ඒක ගෝලෙන් දැන් සමන්වත් වෙලා කතා කරලා කියන්නේ ඒක කරලා. ඒක නෑ නෑ. රුපියල් 5000ට එතන දුන්නා. ඕටේ මහානගර සභාවේ විමා ගාගෙන තියෙනවා. එතනම තියෙන ඩිපාර්ට්මන්ට් රුපියල් 5000 කරගෙන ඒක ඉවරක මටුවා. සභාපතිතුමා දැන් මේ රාජ්‍ය ආයතන කියලා රාජ්‍ය ආයතන නම් වලට නියෝග ගහගෙන ඒවා යම් මුදලක් අරගෙන ඔය කටයුතු කරනවා නම් ඔබතුමා ඒක ගැන පරීක්ෂණයක් කරලා හිතවන්න තියෙනවා. එතකොට ඒක සාරමන වෙන්න කියනවා. ඉවන් නිර්වාහක කියනවා. මේ කියන සභාපතිතුමාත් ඔක්කොම දන්නවා ලේකම් මන්ත්‍රීනේ කියනවා මේක අවස්ථාව. හැබැයි කෙරෙන්නේ නැහැ. මොකද හැමදාම වෙවිලා වැඩි හොරට අරන් යනවා.
මෙවර මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා. රාජ්‍ය මුද්‍රණාධිපතිනි ගංගා කල්පනේ ලියනගේ මහත්මිය පැවසුවේ මේ වන විට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට බහර දී ඇති බවයි. මෙවන මහමැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 1,70,00,000ක්. දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මුද්‍රණය කෙරෙනු ඇති. පළලින් වැඩිම ඡන්ද පත්‍රිකාව මඩකලපුව, කොළඹ, වන්නි සහ දිගමඩුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් මුද්‍රණය කෙරෙනු ඇතැයි ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවා. මෙවර මහමැතිවරණය ලබන අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත අතර ආදර්ශ මැතිවරණ අදත් දිස්ත්‍රික්ක කිහිපයකදී පැවැත්වුණා. පුත්තලම ඉලුක්කාකුළම මුස්ලිම් මහාවිද්‍යාලයේ පැවති ආදර්ශ ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පැමිණියා. වැදගත්ම දේ ජනතාවට අවධාරණය කරන්න එන්න බය නැතුව ඡන්දෙ දාන්න. අපි රෝගය බෝවීමට කිසිම ඉඩක් නොලැබෙන ආකාරයෙන් විස බීජාරණය කරලා සෞඛ්‍ය උපදෙස් අනුව කරනවා. මීටර එක දුර පවත්වා ගැනීම, මුහුණු ආවරණ පළඳ සිටීම සහ නිරතුරුවම අත් පිරිසිදු කිරීම යන කාර්යයන් පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ කාර්ය මණ්ඩලය සෑම ඡන්ද පොලකටම එක් බගින් අපි යොදවන්න බලාපොරොත්තු. අද යාපනය, අම්පාර, බදුල්ල, කළුතර, මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආදර්ශ මැතිවරණ පැවැත්වුණා. මැතිවරණයෙන් පසු ඡන්ද පත්‍රිකා විවිධ ස්ථානවල තිබී හමුවීම පිළිබඳව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අදහස් පළ කළා. පත්‍රිකා මුද්‍රණය කරනවා කියන එක අපිට ආරංචි වෙනවා. මේවා කොච්චර ආරක්ෂා සහිතව කරනවද කියන එක ගැන අපිට ප්‍රශ්නයක්. මොකද හැම ඡන්දයක්ම ඉවරුණාට පස්සේ අපිට දැනගන්න ලැබෙනවා මේ ඡන්ද පත්‍රිකා අර කුණු ගොඩේ තිබුණා, අර ජරා ගොඩේ තිබුණයි කියලා නොයෙකුත් කටකතා යනවා. ඒ නිසා මේ ඡන්ද පත්‍රිකා ගැන මීට වඩා ආරක්ෂා සහිතව වැඩ කරන එක තමයි මං හිතන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව වග බලා ගන්න ඕනේ. මොකද මේ වගේ කටකතා ගියාම, මේ වගේ දේවල් සිද්ධ වුණාම පැහැදිලිවම මේ රටේ ජනතාව මේ ඡන්දකොලේ ගැන ලොකු අවිශ්වාසයක් තියාගන්නවා. ඒ නිසා අපි මැතිවරණ දෙපාර්තමේන්තුවට කියනවා මේ ඡන්දකොළ අච්චු ගහනකොට මේ ඡන්දකොළ යම්කිසි ආරක්ෂාවක් සහිතව අච්චු ගැහුවොත් එහෙම වඩාත් හොඳයි. නැත්තම් එක එක කටකතා ගියාම වෙන්නේ මේ ඡන්ද ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැතුව යනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළ කළා. බොහෝ අය කියන කතාවක් ගමේ ගොඩේ අර ඩබල හිටියානම් මෙලාට රටත් ඉවරයි, අපිත් ඉවරයි. රාජා බෞද්ධ ධම්මිකෝ රජතුමා හොද වෙනකොට පුරවැසියොත් හොද වෙනවා. අපිට බැන්න දේශපාලඥයන්ට බැන්න ජනාධිපති අගමැති විවේචනය කළා, කට ඇරලා කතා කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. ජනාධිපති කෙනෙක් ඉන්නවා අපිට අද උස්ම ගැනීමේ නිදහස පවා ලබා දීලා තියෙනවා. අගමැතිවරයෙක් ඉන්නවා අවුරුදු 50කට එහා දේශපාලන අත්දැකීමක්. ඔහුට පුළුවන් මේ දේශපාලන යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කළා මේ ඊළඟ අවුරුදු 10 තුල මේ රට අපි ඔබ නොහිතන තැනකට ඔසවා තබන්න. ජනාධිපතිවරණයේදී අපිට වැඩිච්ච ඡන්ද ටික අපි ආරක්ෂා කර ගැනීම විතරයි අපිට තියෙන්න ඕන. එදා ලක්ෂ 69ක් ගත්තට අද වෙනකොට විශාල ඡන්ද ප්‍රමාණයක් අද නැති කරගෙන තියෙනවා. කොමිසම් සභා වගේ ඒ බහුබූත ඉවත් කිරීම. මැතිවරණ කොමිසමට පත් කරලා තියෙන අර බූල්හුල් මොන්න තරම් මේ මිනිහා හිතුවක්කාර විදිහට වැඩ කරනවා. ඒ නිසා අපිට 3-2ක් අවශ්‍යයි. මේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න අවශ්‍යයි. 3-2 හීනේ ඒ පොදු ජන පෙරමුණේ හීනේ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ දැන් ඔය ඉන්නේ සුළුතර කණ්ඩායමේ හීනෙත්. අගෝස්තු මාසේ 5 වෙනිදාට බලා ගන්න පුළුවන් ඒවා දවල් හීන කියන කාරණාව 3-2 කෙසේ වෙතත් 113 ගන්නවත් පොදු ජන පෙරමුණට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට 3-2ක් ඕනේ කියන ගමම්ම කියනවා අරුන් ගන්න එපා කියලා. මොහොම ගන්න එපා කියලා. ඔය දෙකම කරන්න නම් බෑ. වරද කියලා. අපි තනියම ගියොත් අපිට තියෙන්නේ 115ක් 18ක් අපිට ආණ්ඩුවක් කරලා හැකියි. අනිවාර්යයෙන්ම මේ මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි පොදු ජන එක්සත් පෙරමුණත් එක්ක නෙවෙයි.
ජනාධිපතිවරයා කරන දේ ආණ්ඩුව දන්නේ නැහැ. ආණ්ඩුව කරන දේ ජනාධිපතිවරයා දන්නේ නැහැ. ආණ්ඩුව එහෙම පිටිම අවුල් ජාලාවක්. මේ වෙනකොට ආණ්ඩුව දඟලන්නේ 112ක් ගන්න පුළුවන්ද කියලා උත්සාහයක්. හැබැයි ඒක ගන්නත් ආණ්ඩුවට බෑ. රටේ ජනතාව සුරක්ෂිත කරගෙන ආර්ථිකව ශක්තිමත් කරගෙන යන වැඩපිළිවෙලක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ. දැන් විපක්ෂයේ ඉඳලා ඕන තරම් කටහැකර කතන්දර කියනවා. ජනතාව එන්න ඡන්දෙ දීමෙන් වැළකී ඉන්නවා පොහොට්ටුවට. ඇයි කරපු දෙයක් නැති හින්දා මේ මාස ගාන රටේ මිනිස්සු ලොකු කලකිරීමකටපත් වෙලා ඉන්නවා. රනිල් පිළ ශක්තිමත් වෙලා තියෙනවා. අද අපි ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් මේ 3-2 බලය ලබා දීම සඳහා මේ වෙලාවේ රට වෙනුවෙන් ඔබ කොළ එළියක් දැක්විය යුතුයි. මේ එක්සත් ජාතික පක්ෂයේ මිනිසුන්ගේ ජනතා කැටවදානේ මේ රවි කරුණානායකටයි රනිල් වික්‍රමසිංහටයි අපටත් එවනවා පණිවිඩ කවුලෙත් නෙවෙයි දැන් ළමයින්ගේ පාලනයක් මෙතන යන්නේ කියලා. එයා පෝට් එක වහන්න මෙන්න මෙතන පුංචි උකුණු හිසක හරි මොලයක් තිබුණා නම් මේ ලක්ෂ 220 ගෙවල් වල හිරකාරයෝ වෙලා දුක් විඳින්න වෙන්නේ නැහැ. ආනාදිකම උද්දච්චකම ඊට වඩා කොහොම ලොකු වුණා. අනතුමේගේ නේදයි කියනවනේ අප්පපු එක්කන බුද්ධි අංශ නිලධාරියාගේ සහෝදරියගේ ප්‍රකාශයේ සත්‍යතාවක් තිබේද? පරිසර විනාශය. දකුණු කොළඹ වැලි පෝෂණ කිරීමේ ව්‍යාපෘතිය මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ වෙරළට දැමූ වැලි ජලි මුහුදට සෝදාගෙන යාමත් සමගයි. කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන් මේ යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කෙරුණා. සමස්ත ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 890ක්. මෙම ව්‍යාපෘතිය ලබා දී තිබුණේ ඩෙන්මාර්කයේ සමාගමකටයි. වෙරළට දැමූ වැලි මුහුදට ගසාගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ශව ගණනාවක් පෙන්වා දුන්නේ අනවශ්‍යමය මුදල් නාස්තියක් බවයි. මේ පසුගියදා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු වූ තාක්ෂණික පැහැදිලි කිරීමක්. ප්‍රදේශයකට විතරක් වැලි ගොඩ ගහලා ඒක ක්‍රමයෙන් ඒ වෙරළ කාදනය වෙන ප්‍රදේශයට යන ආකාරයට තමයි අපි ඒක නිර්මාණය කරේ. අඟුලානට අපි වැලි ගැහුවේ රත්මලාන වේදිකාන්ද සහ රත්මලාන ප්‍රදේශයේ තමයි වෙරළ කාදනය. දැන් වෙනකොට ඒ වැලි උතුරු දෙසට ගිහිල්ලා එතන කාදන තත්ත්වය අඩු වෙලා තියෙනවා. ඒකම වෙරළ තීරයේ නිර්මාණය වීමකුත් අපිට දක්නට ලැබෙනවා දැන් වෙනකොට. වැලි යෙදූ ස්ථානවලින් උතුරු දෙසට ඒවා ගොස් වෙරළ පෝෂණය වීම යන මතය සම්බන්ධයෙන්ද විවේචන එල්ල වනවා. මෙය අද රත්මලාන වෙඩිකන්ද ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරය. ඒ වැලි මෙහෙට එන්නේ නැහැ අපරාධයේ සල්ලි. මේ හැමදාම කඩ ගිහිල්ලා අපිට තියෙන්නේ කරදරේ හැමදාම අපේ ගෙවල් දොරවල් කැඩිලා වතුර ගාලා ජරාව ඔක්කොම ගෙවල් වල. මෙහෙට වැලි ගොඩ ගැහුවා නම් මෙහෙම අපේ ගෙවල් වලට වතුර එන්නේ නැහනේ. ඒ වතුර ආපු වෙලාවේ. ඊපස්සේ ආව එහෙන් බලන්න කට්ටියක් ඒගොල්ලෝ ඉඳලා කිව්වා මෙහෙට පස්සට ගොඩ ගහයි කිව්වා ඒ වැලි. ඉතින්දී තාම පැහැදිලිවම කියන්න ඕන දෙයක් තමයි මේ සම්බන්ධයෙන් නිවැරදි ඇගැයීම් පරිසර ඇගැයීම් වාර්තාවක් සිද්ධ කරේ නැහැ කියන එක. දැන් අලුත් මේක තමයි මෙම වැලි උතුරට නැත්තම් එතනින් කිලෝමීටර් 15ක් උතුරට වෙරළ තීරයේ නයි මේ වැලි මෙතෙන්ට දාන්නේ කියලා. ගල්කිස්ස කියන්නේ බොක්කක්. ඒවා ඊටාම සංවේදී පරිසර පද්ධති. අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒතරම් බොක්කක් කියන එක මෙතන මොහොතට යන්නේ නැහැ ඇත්තටම. ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශයේ සිදු කළ වැලි යෙදීම් පෙර ක්‍රියාත්මක කළ උණවටුන හා කැලිඩෝ ව්‍යාපෘති හා සංසන්දනය කළ නොහැකි බවද සමන්ත ගුණසේකර මහතා පවසනවා. උණවටුන ඊයේ එකක් නැත්තම් පරිසර ඇගැයීම් වාර්තාවක් ඇතුව කරපු එකක්. කැලිඩෝ එක සම්බන්ධ වුණොත් එහෙමයි. එතනත් හදිසිය කරපු එකක් නෙමෙයි. ඒ සම්බන්ධ අධ්‍යයන වාර්තා, සාකච්ඡා, රැස්වීම වට ගණනාවක් තිබ්බා. නමුත් මේ සිද්ධියේදී එහෙම එකක් නැහැ. නමුත් මේක දැන් අමුණන්න හදන මේ තුනම එකක් කියලා 2017 වසරේදී කළුගල් යොදලා ඒ කලාපය කාදන තත්ත්වයන් අවම කිරීම සඳහා උපාය මාර්ග සකස් කිරීමට අවශ්‍ය කරන කැබිනට් අනුමැතිය සහ ඒ වගේම 2017 අවුරුද්දේදී අයවැයෙන් රුපියල් මිලියන 1240ක මුදලක් වෙන් කර ගැනීම සිද්ධ කළා. නමුත් අද වන විට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල රහිත තත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. අද වන විට නැවත වරක් රුපියල් මිලියන 889ක මුදලක් වෙන් කරමින් මේ වන විට ඒ කලාපේ වැලි පිරවීමකට ලක් කළා. ගල්වැටි යෙදීම සිද්ධ කරනවා. ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා. වැලි යෙදීම සිද්ධ කරලා තියෙනවා. ඒක ඊටාම අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ තත්වයන් හමුවේ මේ අපේ රටේ විශාල මුදලක් මේ ආකාරයෙන් වැය කිරීම සිද්ධ වෙනවා තියෙනවා. අධ්‍යාපනයට වෙන් කරන්න තියෙන මුදල්, ඒ වගේම සෞඛ්‍යයට වෙන් කරන්න තියෙන මුදල් මේ ආකාරයෙන් මහ පරිමාණයෙන්ම අපතේ යාමක් සිද්ධ වෙනවා. ඉතින් මහ ජනතාවට ප්‍රතිලාභත් නොවන මේ අසාර්ථක ව්‍යාපෘතිය සිදු කළේ කොමිස් ගැනීමේ අරමුණින්ද? එසේනම් කොමිස් ගත්තේ කවුද? ජනතාව ඉල්ලන්නේ පිරිසිදු පාර්ලිමේන්තුවක්, පිරිසිදු ආණ්ඩුවක්. කතිරයට පෙර සිතන්න, සිතන්න, සිතන්න.
තුම්මුල්ල මන්සන්දයේ සිදු වූ රියානතුරකින් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයා අද අලුයම ජීවිතක්ෂයට පත් වුණා. කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක මුදල් කොල්ලය වළක්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට මූලික වූයේ මෙම කොස්තාපල්වරයායි. පසුගිය 11 වැනිදා රාත්‍රියේ මෙම රියානතුර සිදු වුණා. යතුරුපැදියෙන් ගමන්ගත් බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනෙකු එදින ගැටී තිබුණේ ඩිෆෙන්ඩර් රථයකයි. ඩිෆෙන්ඩර් රථයේ රියදුරු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බවත් ඔහු නීති ශිෂ්‍යයෙකු බවත් පොලිසිය සඳහන් කළා. මෙම අනතුරින් මියගිය කොස්තාපල් සිතුම් දුලිත යෝමල් අලහප්පෙරුම මහතා පොලිස් සේවයට බැඳී තිබුණේ මීට අවුරුදු දෙකමාරකට පමණ පෙරදී. ඔහුගේ දේහය බාර ගැනීම සඳහා ඥාතීන් අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ සිටියා. ඇමතුමගේ නෑදෑයෙක් කියනවනේ අප්පපු එක්කෙන අර පාටලීගේ වගේ මිනිස්සෙකුටත් උනා වගේ එයාට නීති හරියට කරන්න කියන්න නිදහස් වෙන්න දෙන්න එපා. මට හිටපු එකම සහෝදරයා. එයා බීට ක්‍රියාවකුත් කරලා නැව දේවල් උනේ. මම කියන නීති හරියට කරලා සාධාරණ හරියට කරන්න කියලා. පොලිසිය පවසන්නේ රිය අනතුරු සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී සැකකරුගේ ඥාතීන් හා දේශපාලන සම්බන්ධකම් ගැන අදාළ නොවන බවයි. අපක්ෂපාතී පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා. මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ෆේස්බුක් සටහනක් තබමින් එම නිලධාරියා වෙනුවෙන් සංවේගය පළ කර තිබෙනවා. එම අභිහිත පොලිස් විරුවාගේ වීර ක්‍රියාවට ගෞරවනීය ප්‍රණාමය පුද කරන බවද මෙහි සඳහන්. මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අපරාධකරුවෙකු අත්අඩංගුවටගෙන යහපත් ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් එම නිලධාරියාට වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු සියලු නිලධාරීන්ගේ ප්‍රශංසාව හිමිවන බවයි. දින කිහිපයකට පසු හදිසි අනතුරට පත්ව මෙලෙස මේ යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සාතිශ්‍ය සංවේගය පළ කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. පොළොන්නරුව වැලිකඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සිතුම් දුලිත මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට රැගෙනීමට නියමිතයි. පොලිසියට ගිහිල්ලා ට්‍රේනින් එක ඉවර කරලා රාජ්‍ය බුද්ධ්‍යංශයට තමයි අනුයුක්ත කරලා තිබුණේ. ඒ වගේ සම්පතක් අහිමි වීම අපට හරිම දුකක්. අනතුරින් තුවාල ලැබූ අනෙක් නිලධාරියා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම නිලධාරියාගේ පාදයකට බරපතල ලෙස තුවාල සිදු ඇති බවයි. කැලණියේදී දරුවන් දෙදෙනෙක් අතුරුදන්. දැන් විමර්ශන. ආහාර සුරක්ෂිතතාව වචනයට සීමා වූ රටක වනසතුන්ව ඉපදීම නම් යම් වාසනාවක් බවට මේ දසුන් සාක්ෂි සපයනවා. රටේ පශු අස්වනු තාක්ෂණ ආයතනයක් තිබුණද රටේ එළවලු හා පළතුරු අස්වැන්නෙන් විශාලතම තොගය දෛනිකව ඒකරාශී වන දඹුල්ල විශේෂිතාර්ථික මධ්‍යස්ථානය සමීපේ සුලභ දසුනක් වන මෙයින් කියාපාන්නේ පශු අස්වනු තාක්ෂණයට අදාළව සැලකිය යුතු කාර්යභාරයක් ඉටුවන්නේ වන අලි අතින් බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව රටේ එළවලු හා පළතුරු නිෂ්පාදනයෙන් 40%ක් පමණ නෙලා ගැනීමෙන් පසු විනාශ වනවා. අලෙවි කරගත නොහැකිව කසල ගොඩවලට විසිකර දැමෙන ප්‍රමාණයද එම 40%ට අයත්. ඊට විසඳුම ලෙස ඇතැම් තැන්වල දැනට සිදු කෙරෙන්නේ එළවලු හා පළතුරු වලින්ද කොම්පෝස්ට් නිෂ්පාදනයයි. ශ්‍රමය වගුරා වියපැහැදම් කර අස්වද්දන දෑවල ඵලය කොම්පෝස්ට් කිරීමට සිදුව ඇති තරමේ නන්නත්තාර කෘෂි පිළිවෙතේ අග්‍රඵලය ලෙස කෙදිනක හෝ උදාවනු ඇත්තේ සාගතය මිස සුගතිය නම් නොවේ. පශු අස්වනු තාක්ෂණය වචනයට සීමා වී ඇතිවා සේම හරිහමන් පූර්ව වගා සැලසුමක් අනුව රට තුළ ගොවිතැන් නොකෙරෙන බැවින් ඉල්ලුම මෙන් කිහිප ගුණයක විශාල එළවලු හා පළතුරු තොග වෙළඳපළට විටින් විට එන බැවින් අතිරික්තයට හිමි එකම තැන කසල අංගනයි. උෂ්ණත්වය හා තෙතමනය පාලනය කර එළවලු හා පළතුරු කල් තබා ගත හැකි තාක්ෂණයට ලොව බොහෝ රටවල් මීට දශක ගණනාවකට පෙර යොමුව තිබුණද මෙරට තුළ අතිරික්ත එළවලු හා පළතුරු තොග සුරක්ෂිතව තබා ගැනීම
කටින් බතල සිටුවීමට සීමා වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ යාබද කසල ගොඩට බැහැර කෙරෙන එළවලු හා පළතුරු අතිරික්තය ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ලෙස එක්තරා වෘතිකයෙකු විදෙස් පාර්ශවකරුවෙකු සමග ඉදිකිරීමට ගිය ශීතාගාර සංකීර්ණයේ අත්තිවාරම හා අවශේෂ ඉදිකිරීම් දැකබලා ගැනීමට නම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට යාබදින් පිහිටි මේ ලන්ද එලිපෙහෙලි කළ යුතුයි. මේ ව්‍යාපෘතිය අත්තර දැමීමට සිදුවන්නේ 2017 වසරේදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් අදාළ වෘතිකයා අතරමන් කිරීම හේතුවෙන්. ඒ වන විට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය වෙත රටේ කෘෂිකර්මාන්තය නවීකරණය කරනු පිණිස ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 163ක ප්‍රදානයක් ලැබී තිබුණා. එම මුදලින් රුපියල් මිලියන 45ක මුදලක් මෙම ව්‍යාපෘතියට මුදාහැරීමට එකඟ වන අමාත්‍යාංශය ඊට කොන්දේසියක් ලෙස ව්‍යාපෘතියේ විදේශ පාර්ශවකරු ඉවත් කරන ලෙස දන්වා තිබෙනවා. කොන්දේසිය සපුරාලූ පසු අදාළ රුපියල් මිලියන 45 මුදාහැරීම වෙනුවට සිදුවන්නේ ව්‍යාපෘතිය නොතකා හැරීමයි. රටට අවැසි තාක්ෂණයක් හඳුන්වාදීමට ගිය ප්‍රශ්නගත වෘතිකයාට සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 25 ඉක්මවනවා. එයින් වසරකට පසු එනම් 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන්නේ මෙම භූමියේ සිට මීටර 100ක පමණ දුරින් ශීතාගාර සංකීර්ණයක් ඉදිකිරීමටයි. අවබෝධතා ගිවිසුමට අත්සන් තබා මාස 6ක් යනතුරු මුල්ගල තැබීමට නොහැකි වූ බව සිහිපත් කර දෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයායි. ඒ පසුගිය වසරේ මාර්තු මාස 30 වැනිදා එම මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් එදින මෙම නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මේ වෙනුවෙන් අවශ්‍ය රුපියල් මිලියන 550න් රුපියල් මිලියන 300ක ප්‍රදානය චෙක් පතකින් ලබා දුන්නා. එතැන් සිට ගත වූ වසරකුත් දෙමස තුල සිදුවී ඇත්තේ ඉදිකිරීම් භූමිය යකඩ තහඩු වලින් ආවරණය කර ජල ටැංකියක් ඉදිකිරීම පමණයි. මේ වැඩ කරන රටක වැඩ කෙරෙන හැටිද? ඇමරිකානුවා රටට ඇතුල් වී දැනට දින 10ක් රට ඇතුල් වූ පසු ආගිය අතක් නැහැ. ඔහු ආවේ ඇයි? ඔහුට දෙන විශේෂ සැලකිල්ල කුමක්ද? මේ වනතෙක් බලධාරීන්ගෙන් පැහැදිලි ප්‍රතිචාරයක් නැහැ. සෝෆා MCC ගිවිසුම් වලට එරෙහිව අපි නගපු හඬ ඒ අරා ගිවිසුම් නතර කර ගැනීම සර්ව සාධාරණ බවට ඇමරිකානුවන් විසින් මේ මොහොතේ ඔප්පු කරමින් සිටිනවා. මේ උද්දච්ච නිලධාරීන් තමයි මේ ගිවිසුම් අත්සන් කරා නම් බුරුතු පිටින් ලංකාවට ගොඩ බහින්න හිටියේ. සාමාන්‍යයෙන් මෙවැනි ඉතාමත් බැලෑරුම් නීතිය කඩකිරීමකදී රටේ තානාපතිවරයා කැඳවා අදාළ කරුණට හේතු සාධක සොයනවා. එවැන්නක්වත් සිදුව නැහැ. අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන ආකාරයට මේ පුද්ගලයා තානාපති සේවයේ නිලධාරියෙක් නොවේ. ඔහු ඉන්දු පැසිෆික් විධානයට අයත් හමුදා නිලධාරියෙක්. මේ පුද්ගලයා රාජතාන්ත්‍රික බලපත්‍රයක් තිබ්බට රාජතාන්ත්‍රික නිලධාරියෙක් නෙවෙයි. ඉන්දු පැසිෆික් කමාන්ඩ් රෙජිමන්ට් එකේ සමාජිකයෙක්. ඒ නිසා තමයි මෙයා PCR පරීක්ෂණයට ආවේ නැත්තේ. රජය විසින් මාර්තු 27 වනදා නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව තානාපති කාර්ය මණ්ඩලවලට මෙරට නීතියට අවනත වන්නේයි කියා තිබියදී ඒ අන නොතකා රටේ ජනතාවගේ සෞඛ්‍ය මෙන්ම ජීවිත අනතුරේ හෙළමින් අධිරාජ්‍යවාදී බලයක් ආරූඪ කරගෙන මෙරටට ඇතුළු වීම තවත් ඉවසා සිටින්නේ කවුද? දරුවන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳව කැලණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කුලින් නිවෙස්වල ජීවත් වූ පවුල් දෙකක පිරිසක් කොරෝනා වසංගතය හමුවේ අවතැන්ව පසුගිය කාලයේ වාසය කර ඇත්තේ කැලණිය බස්නමතුම්පල ආශ්‍රිතවයි. අතුරුදන් ඇත්තේ එම පිරිස අතර සිටි පිරිමි දරුවන් දෙදෙනෙක්. ඔවුන්ගේ වයස අවුරුදු 10ක් සහ 11ක් බව හෙළිව තිබෙනවා. ඉකුත් 12 වෙනිදා පස්වරුවේ සෙල්ලම් කිරීම සඳහා ඔවුන් නිම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන්පසු කිසිදු තොරතුරක් ලැබී නැහැ. බත්තයක් හොයාගෙන අපි ජීවත් වුණා. ඊට වෙලා ඉනවනේ ෆෝනික බලන එක්කෙනත් එක්ක අපේ පුතා ඇසුරු කරලා තැමිලි කපන එක්කෙනයි පුතත් එක්ක මේ අරන් ගිල්ල එයා පුතාව. මම තැමිලි බාන්න ගිහලා හිටියේ. අපේ පවුලයි මේ ළමයි දෙන්න ඉතර ළමයි හිටියේ. දරුවා හොයලා දෙන එක තමයි තියෙන්නේ. කැලණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ පැහැර ගැනීමක් යන්න බෙතෙක් අනාවරණය වී නොමැති නමුත් මව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ අවසරයකින් තොරව මෙම දරුවන් කිසිවෙකු තම බහරේ තබා ගැනීම වරදක්. නව තාක්ෂණයේ දියුණුව ලෝකය සමග සමීප වන විට බොහෝ පාරම්පරික කර්මාන්ත අභාවයට යන්නේ අපටත් නොදැනීමයි.
කරත්තකරුවන්ද එවැනි පිරිසක්. අලුයමින් නැගිට දහවල ගෙවා ඉතා දුකසේ රැයක් පහන් කරමින් මේ කරත්තකරුවන් ගමන් කරන්නේ බදුල්ලට. මීගහකිවුල ගම්මානයේ සිට කරත්තවලට දර පටවාගෙන කිලෝමීටර් 30ක් පමණ දුර ගෙවා බදුල්ල නගරයට ගොස් අලෙවි කිරීම මොවුන්ගේ රැකියාවයි. ආදටත් මම ගෑනු දරුවෝ ජීවත් වෙන්නේ මේ රස්සාව කරලා තමයි. මත්ව දැන් මේ රස්සාව දුක තමයි. කරත්තයක් හදා ගන්න තැනක් නැහැ. හරකෙ බැඳ ගන්න තැනක් නැහැ. දැන් ඔය රිලි පාන්න ගෙනිච්චත් මේ ගොන් තුන් දෙනා ගෙනිච්චත් පිටිපස්සෙන් එල්ලගෙන යන්න ඕන. ගොනා බැඳලා ගියොත් එනකොට ගොනා නැහැ. එදා ඔවුන්ට සවියක් වූ කම්මල් කිසිවක් අද දක්නට නොමැති බැවින් කරත්තයක් අලුත් වැඩියා කර ගැනීමද බරපතල ගැටලුවක් වී තිබෙනවා. අවුරුදු 8කට පමණ පෙර කරත් 170කට අධික ප්‍රමාණයක් දර පටවාගෙන බදුල්ලට ගිය නමුත් අද ඉන් ඉතිරිව ඇත්තේ කරත්ත දෙකක් පමණක් බව එක් අයෙකු පැවසුවා. දැන් ඉන්නේ අපි දෙන්න විතරයි. දැන් අපි දෙන්න කරන්නේ ඉඳාගෙන ඉන්නේ. ඉතින් කරත්තයක් හදා ගන්න දෙයක් නැත්නම් දර කැල්ලක් විකුණ ගන්න අමාරුයි නා. අපි දෙන්නත් ඇතර දර නිකන් තමයි ඉන්නේ වෙන්නේ. ආ වෙන කරන්න දෙයක් නැහැ. මේ කරත්තවලට දර සපයන පිරිස්ද වර්තමානයේ බෙහෙවින් දුෂ්කර තත්වයකට මුහුණ පා සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ මීගහ කිවුල කෙසෙල්වත්ත ගුරුමඩ ලුණුගල ඇතුළු ගම්මාන රැසක මොවුන් දුකසේ ජීවත් වන බවයි. කොරෝනා වසංගතයේ පැමිණීමත් සමග තත්වය තවත් දරුණු වූ බව අප සමග අදහස් දැක්වූ කිහිප දෙනෙකුම ප්‍රකාශ කළා. දරු මල්ලන්ට උගන්වන්නේ සියලු දේවල් මිනිස්සු සපේ ගන්න මේ වෘත්තිය කළ එකක් කරගන්නේ බොහොම අමාරුවෙන්. රැහි කාලේට එීම කරන්න ගොඩක් අමාරුයි මේක. රජයේ බලධාරීන් වුණත් මේ පැතිවලට ඇහැ ගැටෙනවා ගොඩක් අඩුයි. අපි මේ දර ටිකක් පලාගෙන තමයි මේ විකුණගෙන ජීවත් වෙන්න හදන්නේ. ඒකටත් අපට මේ ඉඩ දෙන්නේ නැහැ. මේ කරත්තයක් ආවත් තහනම් කරගන්නවා. දැන් අවුරුදු 20ක් 25ක් වෙනවා. කොරෝනා වෛරසය ආවගෙන් පස්සේ තමයි අපිට මේක නතර වුණේ. කරගන්න කිසිම දෙයක් විදිහක් නැහැ. කවුරු හරි බලන්න මේ ගැන. පැලක පාරුවක පතලක හේනක ඇසුණු ජනකවි කෙමෙන් වියකී යන සමයක මේ ගැල් කවිය අපට සිහිපත් කරන්නේ ලක්බිමේ එක්තරා සවිමත් පරම්පරාවක අතීත මතකයයි. දිවෙන පුරා අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීති වේලාව තවදුරටත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව දිනපතා නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. ඒ ඇතුළු තවත් පුවත් රසක් සමගින් හමුවෙමු රාත්‍රී 10ට.